බොහොම අතීත සංසාරේ එක වෛශ්‍යාවක් හිටියා රූපයෙන් බොහොම ලස්සනයි. ඊටාම උසස් රූප සම්පත්තියක් තිබුණා. බොහොම ලස්සන චවි වර්ණයක් තිබුණා. ඒ වගේම විශේෂයෙන් ඇයට තිබුණා මනාව බොහෝ දිගට වැවුන අපූරු කෙස් කලමක්. රූපයත් උසස්, චවි වර්ණයත් ඒ වගේමයි. මනාව වැවුන කේශ කලාපයත් එක්ක ඇගේ රූපය තව තවත් දෙගුණ තෙගුණ කරලා බොහෝ අයට ප්‍රසාද උපදවන ස්වභාවයක් ඇති කළා. පිරිමි පාර්ශවය ඒ නිසාම ඇයට බොහෝම ලෙන්ගතු වුණා. ඒ වගේම සමහර කාන්තාවෝ ඒ සම්බන්ධයෙන් බොහෝම ඊර්ෂ්‍යා කළා. ඇගේ රූපයට සහ මේ කෙස් කලඹ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාව ඇති කරගත්ත කාන්තාවන් කීප දෙනෙක් ඇයගේම උපස්ථායිකාවක් බොහෝ ධන සම්පත් දීලා ඇය තමන්ට නතු කරගෙන ඒ උපස්ථායිකාව ලව්වා ඇගේ මේ කෙස් කලඹ විනාශ කරන්න කටයුතු කළා. නාන වෙලාවට ශරීරයේ ආලේප කරගන්න සුවඳ සුණු මේ වගේ දේවල් වලට ඊටාම විස සහිත බෙහෙතක් කලවම් කළා. ගංගා නදියේ ඇය දියනාන වෙලාවේ අර උපස්ථායිකාව ඇයට මේ විස කලවම් කරපු සුවඳ සුණු තමයි ලබලා දුන්නේ. ඉතින් ඒ සුවඳ සුණු හිසේ ගල්වගෙන ඇය එක වතාවක් ජලයේ ගිලිලා උඩ එනකොට කෙස්ගස් ඔක්කොම මුලින්ම ගැලවිලා ගියා. දැන් ඇයට තියෙන සම්පූර්ණ කෙස් නැති තට්ට හිසක්. ඒ කාරණාවෙන් ඇය බොහෝම ලැජ්ජාවටපත් වුණා. ඇයට සමාජයට යන්න බැරුව ගියා. නමුත් ඇයට කර කියාගත දෙයක් නොමැති නිසා සම්පූර්ණ හිස රෙද්දකින් ඔතාගෙන බොහෝම ලැජ්ජාශීලීව ගමෙන් බැහැර වෙලා දුකසේ ජීවත් වුණා. ටික දවසක් ගත වෙනකොට ඇය ලැජ්ජාව අත්හැරලා තමන්ට ජීවත් වීම සඳහා ජීවිකා වෘත්තියක් මොකක් හරි කරන්න කල්පනා කළා. ඇය ඒ වෙනුවට කළේ මේ තලවාගේ දේවල් මිරිකලා තෙල් විකුණා. ඒ වගේම සුරාව පෙරලා සුරා විකුණා. මේ දේවල් වලින් තමයි දැන් ජීවිකාව ගත කරන්නේ. එක දවසක් ඇය ළඟට ඇවිල්ලා සුරාපානය කරපු දූර්තයෝ පිරිසක් සුරාවෙන් මත් වෙලා ඇගේ නිවස අසලම නිදාගත්තා. එයයි හොඳටම මත් වෙලා නිසා ඔවුන්ගේ බුරුල් වෙලා තිබිච්ච ඇඳුම් සියල්ලම ඇය ගලව ගත්තා. ඒ තුලින් ඇය හොරකමක් සම්පූර්ණ කරගත්තා. පස්සේ කාලේ නැවත පිණ්ඩපාතේ වඩින මහරහතන් වහන්සේ නමක් දැකලා උන්වහන්සේ ළඟට ගිහිල්ලා බොහොම බැගෑපත්ව ආරාධනා කරලා තමන්ගේ නිවසට උන්වහන්සේ වැඩම කරවගෙන ඇවිල්ලා මනාව ඇය සකස් කරගත්ත මේ තලගුලි තල මුරුවට කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. උන්වහන්සේට පූජා කළා. උන්වහන්සේ දන් වළඳලා ඉවර වෙනකන් ඇය කුඩයක් අරගෙන උන්වහන්සේට සෙවන සැලැස්සුවා. ඇගේ හිතේ ප්‍රසාදය ඇති කරවන්න ඕන නිසා උන්වහන්සේ දන් වළඳලා ඉවර වෙලා ඇයට මනා අනුශාසනාවක් කළා. ඇගේ දානයේ ආනිසංස පහදලා දෙමින්. ඒ ධර්මදේශනාව අතරතුර ඇයද ප්‍රාර්ථනාවක් කළා. රහතන් වහන්සේට තලමුරුවට දන් දුන්නා. ඒ වගේම
උන්වහන්සේගේ හිසට ඉහලින් මේ කුඩයක් ඉහළගෙන හිටියා. ඡත්‍ර දරාපු පිනත් තල මුරුවට පූජා කරපු පිනත් හේතුවෙන් ඇගේ කේශ කලාපේ මනාව ඇයට නැවත ලැබෙන්න ඕන කියලා. පස්සේ කාලේ ඇය ආයු කෙරවල මරණයටපත් වුණා. පින්නතනේ මරණයෙන් පස්සේ මහා සාගරයේ විමාන ප්‍රේතියක් වෙලා ඉපදුනා. විමාන ප්‍රේතියෝ කියලා කියන්නේ දවසින් අර්ධයක් දෙව් සැප හා සමාන සැපක් විඳිනවා. දවසින් අර්ධයක් പ്രേත ලෝකේ പ്രേත දුක විඳිනවා. මේකට තමයි විමාන ප්‍රේතයෝ කියලා කියන්නේ. එතකොට මේ പ്രേත විමාන සාගරයේ තියෙන බව සඳහන් කරලා තියෙනවා. නමුත් සාමාන්‍ය අයට පියවි ඇහැට පෙනෙන්නේ නැහැ. සමහර වෙලාවට කෙනෙකුගේ කර්මය බලවත් නම් ඒ අයත් එහෙම තැනකට ගමන් කරන අය නම් ඒ අය මේ විමාන දැකලා තියෙනවා. ඒ පිළිබඳව ජාතක පාළියේ එහෙම කරුණු සඳහන් කරලා තියෙනවා. අර එක පුද්ගලෙක් නැවක නැගලා යනකොට මේ නැව සාගරේ නතර වෙලා නැව ගමන් කරවන්න බැරුව ගියපු වෙලාවේ නැවේ පිරිස තීරණය කරනවා මේ නැවේ කවුරු හරි පව්කාරයෙක් ඉන්නවා. ඒ පව්කාරයන් නැවෙන් ඉවත් කරනකම් මේ නැව ගමන් කරන්නේ නැහැ කියලා. අන්තිමට ඒ අය මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා මේ කුසපත් ඇදීම් වගේ දේවල් කරලා පව්කාරය හඳුන ගන්නවා. හඳුනගෙන ඔහු නැවෙන් බැහැර කරනවා. නැවෙන් බැහැර වුණ ඔහු මේ සාගරයේ පීනගෙන යනකොට මෙන්න මේ പ്രേත විමාන දකිනවා. ඒ විමානවල ඔහු නතර වෙනවා. නමුත් දවසමාර ඒ പ്രേත විමානවල ඉන්නවා. සාමාන්‍යයෙන් දවසක් වගේ ඉන්නේ. මොකද ඊට පස්සේ තමයි දැනගන්නේ මේගොල්ලෝ പ്രേතයෝ කියලා. වරුවක් ඉන්නකොට දැනගන්නවා. ඒ പ്രേතියෝ ඔහුට ආරාධනා කරනවා අපි එනකන් විමානෙටලා ඉන්න කියලා. නමුත් ඔහු රැඳෙන්නේ නැතුව යනවා. අන්තිමට ඔහු තවත් പ്രേත විමානයක් දකිනවා. විශේෂයෙන් සඳහන් කරන්නේ ඒක නිරයක්. සාගරයේ තියෙන නිරයක්. ඒ නිරේ ඉන්න පුජ්‍යලයක් ඔහුට පේනවා මල් මාලයක් දරාගෙන ඉන්නවා වගේ. ඒ වගේම ඔහුගේ ගෙල වටේටම මනාව අඳුන් ගල්වලා තියෙනවා වගේ පේනවා. ඔහු මේ මල් මාලේ දරාගෙන බොහෝම ලස්සනින් සතුටින් ඉන්නවා කියලා තමයි කල්පනාව. එතෙන්ට ගිහිල්ලා ඔහු කියනවා ඔය මාලේ මටත් ටිකක් දෙන්න කියලා. අර පුජ්‍යලයා බැහැ කියනවා. නමුත් නැවත ඇවටිලි කර ඉල්ලනවා. නමුත් මේක නිරයක්නේ. ඒ දුක් විඳින පුද්ගලයා දුකසේ ඉන්න බව මොහුට පේන්නේ නැහැ. නමුත් ඒ දුක් විඳින පුද්ගලයා කල්පනා කරනවා මගේ කර්මය ඉවර ඇති. මම කළා වගේම කර්මයක් කරලා වෙන්දයි මොහු වෙන්න ඇත්තේ. එහෙනම් ඔහුට මේ කර්මය බාර දිය යුතුයි කියලා අර මාලේ ගලවලා ඔහුගේ ගෙලට පලඳනවා. පින්නතුනේ ඒක මල් මාලයක් නෙමෙයි ඒක දැලිපිහිය මාලයක්. දැලිපිහිය තියුණු පිහිය වලින් තමයි මේ මාලේ හදලා තියෙන්නේ. ඉතින් ගෑවුන පැත්තට කැපෙනවා. බෙල්ල වටේටම ලේ වැක්කිරෙනවා. ඒක තමයි අර මොහුට පේන්නේ අඳුන් ගල්වලා වගේ. ඒක පැලැන්දුවාට පස්සේ ආයෙ ගලවන්න බෑ කර්මය ඉවර වෙනකන්. අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා උර චක්‍රමාලය කියලා. කෙනෙකුගෙන් බොහෝම කරදර වෙනවා නම් අපිට අපි සමහරලාට කියනවා මාත් මහ උර චක්‍රමාලයක් හරේ දාගත්තේ කියලා. ඒ කියන්නේ මෙන්න මේ කාරණාවත් එක්ක. උර චක්‍රමාලය කියලා කියන්නේ ඊටාම තියුණු පිහිය වලින් හදලා තියෙන්නේ. එතකොට අර කලින් පුද්ගලයා මේක දරාගෙන ඉන්නේ සඳහන් කරනවා මවට කරදර කරපු විපාකයක් කියලා. එතකොට මේ පුද්ගලයා නැවෙන් බස්සන්න සිද්ධ වෙන්නේ ඔහුත් නැව් නගින්න කලින්
තමන්ගේ අම්මට පහර දීලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කර්මයේ විපාක දීපු තැනක් පැහැදිලි කරනකොට මිත්ත වින්දක ජාතක කතාව. මේ සාගරයේ තියෙන නිරයක් පිළිබඳව එහෙම විස්තර කරනවා. අපි කවුරුවත් හිතන්නේ නැහැ සාගරයේ මත නිරේවල් ඇති කියලා. ඒ වගේම പ്രേත ලෝකයක් තියෙනවා. ඒතකොට එවන් විමාන പ്രേත ලෝකයක තමයි අර තැනැත්තිය මේ ඉපදිලා ඉන්නේ. හැබැයි රූපයෙන් ඊටාම ලස්සනයි. ඒ වගේම ඒ විමාන ඉපදෙනවත් එක්කම පෙර තිබුණා වගේම මනාව ලස්සනට වැඩිච්ච කෙස් කලඹක් තියෙනවා. හැබැයි ඇය නිර්වතින් තමයි ඉන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ සවැත් නුවර ජීවත් වෙච්ච වෙලෙන්දු 100ක් විතර ස්වර්ණ භූමියට වෙළඳාම යන්න නැව් නගිනවා. ඉතින් මේ නැව කුණාටුවකට අහසු වෙලා පාලනය කරගන්න නොහැකි වෙලා සාගරයේ මැද ඔහේ ගසාගෙන යනවා. මෙහෙම ගහගෙන ගිහිල්ලා මේ නැව නතර වෙන්නේ මේ විමාන ප්‍රේතිය ජීවත් වෙන ප්‍රදේශي. එතකොට මේ නැවේ ඉන්න ප්‍රධානිය වෙළඳ නායකයා. ඔහු දකිනවා අර විමානය. නැවේ ඉන්න අනික් අයත් දකින්න ඇති. මොකද මේ නැව දැක්කහම අර විමාන ප්‍රේතිය විසින් අදිෂ්ඨාන කරලා තමනුත් තමන්ගේ විමානයත් මේ නැවේ ඉන්න පිරිසට පෙන්නනවා. ඒ දැක්කහම අර වෙළඳ නායකයා බොහෝම සතුටටපත් වෙනවා. ඔහු ඇයට කියනවා බොහෝම ලස්සන රූප සම්පත්තියක් තියෙන පින්වතිය. ඔබ දකින්න අපට ওই විමානයෙන් එළියට එන්න කියලා. මේක රන්වන් විමානයක්. එහෙම ආයාචනාවක් කරාම අර ප්‍රීතිය කියනවා මට මේ විමානයෙන් එළියට එන්න පුළුවන් කමක් නැහැ. මොකද මම ඇඳුම් නැතුවයි ඉන්නේ. නග්න වූ සිරුරක් මට තියෙන්නේ. ඒ නිසා මගේ ශරීරය සම්පූර්ණයෙන්ම පෙන්වන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ අර වෙළඳ නායකයා කියනවා පින් ඇත්තිය මගේ උතුරු සළුව මම ඔබට දෙන්නම්. මේ උතුරු සළුව ඇඳගෙන එළියට එන්න කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා ඔය විදිහට වස්ත්‍ර දුන්නට අපට වස්ත්‍ර ගන්න පුළුවන් කමක් නැහැ. අපට වස්ත්‍ර ලැබෙන ආහාර ලැබෙන වෙනම ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒ ක්‍රමයට වස්ත්‍ර දෙනවා නම් මට වස්ත්‍ර ලැබෙනවා. ඒ හින්දා මට ඒ විදිහ තමයි වටින්නේ කියලා. එගින්ම අහනවා ඔබට වස්ත්‍ර ලැබෙන ක්‍රමය මොකක්ද? ඔබට ආහාර ලැබෙන ක්‍රමය මොකක්ද? එහෙම අහපුවාම ඇයි කියනවා ඔබේ ওই නැවේ ඉන්නවා බුදුරජාණන් වහන්සේට කීකරු වෙච්ච ශ්‍රද්ධාවෙන් යුක්ත වෙච්ච මනාව තෙරුවන් සරණ ගියපු එක උපාසක කෙනෙක් ඉන්නවා. මට දෙන්න හදන ওই වස්ත්‍රය ඒ උපාසක තැනට පූජා කරන්න. උපාසකට වස්ත්‍රය දීලා ඒ පින මට දෙන්න. ඒක තමයි අපිට වස්ත්‍ර ලැබෙන ක්‍රමය. එතකොට පින්නතුනි වර්තමානයේ අපේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න අපි ඕන තරම් දම් පින්කම් කරනවා. එතකොට අපි මොනවද අපේ ඥාතීන්ට දෙන්නේ? අපි ඒ අයට දෙන්නේ අපි ලබාගත් පින. ඒ ප්‍රාප්ති දානමේ කුසලයේ තමයි අනුමෝදන් කරන්නේ. ඒ කුසල් අනුමෝදන් කරාම ඒ අයගේ අවශ්‍යතා බොහොමයක් සම්පූර්ණ වෙනවා. ආහාර දන් දුන්නාම මියගිය ඥාතියා පින් බලාපොරොත්තු තැන්වල ඉන්නවනම් ඒ අයට ආහාර ලැබෙනවා. වස්ත්‍ර දන් දීලා පින් අනුමෝදන් කළාම ඒ අයට වස්ත්‍ර ලැබෙනවා. මේ වාගේ අපේ බුදුරජාණන් වහන්සේ දසදාන වස්තුවක්ම දේශනා කළානේ. එතකොට ඒ දේවල් දන් දීලා ඒ පින්කම සම්පූර්ණ කරගත්තාම අපටත් මේ සංසාරගත ජීවිතේ බොහෝ අඩුපාඩු සම්පූර්ණ වෙනවා. අහවල් දේවල් හිගයිනේ. ඒ දේවල් නැහැනේ කියලා දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්
ජීවිත සසර ගමනේ ලබන්න දසදාන වස්තුව සම්පූර්ණ කරන එක බොහෝම වටිනවා. ඒ වාගේ පින්කම් කරලා ඥාතීන්ට පින් දුන්නාම පින් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට අපි පූජා කරපු දේවල් වල කුසලයෙන් එක එක විදිහේ ආනිසංස සැප සහිත ජීවිත ලබන්න හේතු වෙනවා. ඒ නිසා වර්තමානයේ අපිත් දන් දීලා ඥාතීන්ට පින් දෙනවා. විශේෂයෙන් සම්මා සම්බුද්ධ ශාසනය පරාමර්ශනය කරගෙන වර්තමානයේ දන් දීලා අපි මහ කුසල් ඒ අයට අනුමෝදන් කරනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලම ඒ ක්‍රමයේ තිබුණා. ඊට අමතරව අපි දුගී මගී යාචකයන්ට ආහාර දෙනවා. සමහරලාට අනාථ නිවාස, වැඩිහිටි නිවාස, ඒ වාගේ තැන්වලට ආහාර දීලා ඒ වැඩිහිටියෝ ආහාර පාන ආදීන් සන්තර්පණය කරලා අසරණ වෙච්ච දුවදරුවෝ ඇඳුම් පැළඳුම් වලින් ආහාරයෙන් තවත් නොයෙක් අවශ්‍ය දේවල් වලින් සන්තර්පණය කරලා අපි අපේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. දන්සල් වගේ පවත්වලා ඒ රැස් කරගන්න කුසල් අනුමෝදන් කරනවා. මේ එක එක විදිහේ පින් අනුමෝදන් කරාම ඒ අය ඒ පින ලබාගෙන තමයි සුවපත් වෙන්නේ. එතකොට ඒ කාරණාව නැවත මනාව ප්‍රත්‍යක්ෂ කරන තැනක් තමයි මේ බල්ලාටියේ ප්‍රේත වස්තුව. අර විමාන ප්‍රේතිය කියන්නේ ඔබේ නැවේ ඉන්න සිල්වත් ගුණවත් උපාසක තැනට ඔය වස්ත්‍රයේ පූජා කරලා මට ඒ පින අනුමෝදන් කරන්න කියලා. ඒ නිසා නැවේ ඉන්න පිරිස උපාසක තැනට කතා කරලා ඔව් බොහොම හොඳට නාවලා සුවඳ පැනින් නාවලා මනාව උපස්ථාන කරලා මේ නැවේ ඉන්න පිරිස ඔහුට ආහාර පාන ආදීන් හොඳට සංග්‍රහ කරනවා. ඒ අවසානයේ වස්ත්‍ර දෙකක් ඔහුට දෙනවා. අඳින වස්ත්‍රයයි කරේ දාගන්න වස්ත්‍රයයි. ඒ කරේ දාන වස්ත්‍රයට තමයි මේ උතුරු සළුව කියලා කියන්නේ. ඒ පින අර විමාන ප්‍රේතියට අනුමෝදන් කළා. පින්නතුනි මේ පින් අනුමෝදන් කරනකොට ඒ පින කොයිතරම් ඉක්මනට අනුමෝදන් වෙනවද කියන කාරණාව නැවත මෙතන සඳහන් කරනවා. ඇයට පින් අනුමෝදන් කරනවත් එක්කම ඇය ඒ ප්‍රාප්ති දානමය කුසලයේ ලැබිලා දිව්‍යමය ආහාර පාන හා සමාන ආහාර තමයි ඇයට ලැබෙන්නේ. මොකද මේ විමානයේ ඇතුලේ බුද්ධාන්තරයක් ඇය ජීවත් වෙනවා. ආයු කෙරවල මරණයටපත් වෙනවා. නැවත එතනම උපදිනවා. නැවත ආයු කෙරවල මරණයටපත් වෙනවා. නැවත එතනම උපදිනවා. කර්මය කොයිතරම් බලවත්ද? බුද්ධාන්තරයක් තිස්සෙම ඇය නග්නව මේ විමානය තුළ ජීවත් වෙනවා. නමුත් අර ආහාර දන් දීලා පුණ්‍යානුමෝදනා කරාම ඇයට මනාව දිව්‍යමය ආහාර සමාන ආහාරත් ලැබෙනවා. දිව්‍යමය වස්ත්‍ර සමාන වස්ත්‍රත් ලැබෙනවා. අර නැවේ ඉන්න පිරිසට පෙනෙන්න ඇයට ලැබුණ දිව්‍ය වස්ත්‍ර හා සමාන වස්ත්‍ර ඇඳගෙන කුසලයක මහිමය කොයිතරම් ප්‍රබලද කියන කාරණාවත් දක්වමින් ඇය විමානෙන් එළියට ඇවිල්ලා අර පිරිසට පේන්න ඔවුන් ඉදිරියට ඇවිදගෙන එනවා. දැන් එතකොට හිතලා බලන්න පින්නතුනි, පින්කමක් කරලා පින් අනුමෝදන් කරනකොට පින් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට ඒ වෙලාවේ මේ පින ලැබෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ